හතරත් අතර දේශනේ පරිවර්තනයයි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. අද සාකච්ඡා වුණේ අනුපිළිවෙලින් තියෙන පුහුණුව තුළ සම්පජඤ්ඤය පැහැදිලිවම සාකච්ඡා වුණා. ඊළඟට තවත් ප්‍රවේශයක් ගත්තා සම්මා සති කියන මාර්ගාංගයට. ඉතින් ওই ටික තමයි අද සාකච්ඡා වුණේ. එතකොට සම්පජඤ්ඤය කියන එක මේ ජඤ්ඤා කියන එක දැන ගැනීම. ඒක පඤ්ඤා කියන එකටත් ආසන්නව යන වචනයක් කියලා හාමුදුරුවෝ මතක් කරා. එතනින් අදහස් වෙන්නේ සම්පජඤ්ඤය කියන එක සිහිනුවණින් දැන ගැනීම කියලානේ අපි සාමාන්‍යයෙන් සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිනුවණින් මනස සිහිනුවණින් දැන ගැනීම. ඉතින් එතනින් අදහස් වෙන්නේ විශේෂයෙන්ම බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරන විදිහට මොකද්ද වෙන්නේ කියලා අපි තේරුම් අරගනිමින් පුහුණු වෙන එකත් සම්පජඤ්ඤය කියලායි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් භාවනාවේ මෙන්න මෙයයි වෙන්නේ, මෙයයි සිද්ධ වෙන්නේ, මෙන්න මේ ක්‍රියාවලියයි සිද්ධ වෙන්නේ කියන අවබෝධයෙන්ම පුහුණු වෙන එක තමයි සම්පජඤ්ඤය කියන එකට අර්ථකථනයක් දුන්නේ. ඒ අදහස වගේම තවත් අදහසක් තමයි අපි දැන් මේ පුහුණු වෙන එක නිවනට යෝග්‍යද නිවනට අදාළ වෙනවද කියලා දැනගෙන පුහුණු වෙන එකත් ඒ ගැන සිහිය තියෙන එකත් සම්පජඤ්ඤය. එහෙම නැත්නම් සම්පජඤ්ඤය කියන එකට තවත් අදහසක් තමයි පැහැදිලි අවදිමත් භාවය කියන එක. පැහැදිලි අවදිමත් භාවය ක්ලේශවලට වසඟ නොවි තියෙන අවදිමත් ස්වභාවයටත් සම්පජඤ්ඤය කියලාම කියනවා. අපි බලමු සූත්‍රය දිහා. මේ සූත්‍රය අරන් තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 27 වෙනි චූලහත්ති පදෝපම සූත්‍රයෙන් උපුටා ගනිපු කොටසක් මේ තියෙන්නේ. අපි කියවමු සූත්‍රය. He becomes one who acts in full awareness. He කියන්නේ මෙතන භික්ෂුව. becomes one who acts in full awareness. සම්පජඤ්ඤයෙන් ක්‍රියා කරන කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මොනවා කරද්දිද? when going forward කියන්නේ ඉදිරියට ගමන් කරද්දී and returning ආපහු හැරිලෙද්දී. who acts in full awareness සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා, සිහිනුවණින් කටයුතු කරනවා. when looking ahead ඉදිරිය බලද්දී and looking away හැරිලා වෙනත් අතක් බලද්දී. who acts in full awareness when flexing and extending his limbs අත්පා දිගහරිද්දි සහ හකුලුවද්දි. flexing කියන්නේ හකුලවනවා, extending කියන්නේ දිගහරිනවා. එතකොටත් සිහිනුවණින් කටයුතු කරනවා. who acts in full awareness when wearing his robes සිවුරු පෙරවද්දි and carrying his outer robe and bowl. outer robe කියලා කියන්නේ Taman බාහිරින් රැගෙන යන තවත් සිවුරක් තියෙනවා. මෙහෙම මොකක්ද අපි ඒකට කියන්නේ මේ දෙපට සිවුර සංඝාටිය කියලා. නේද? සංඝාටි සිවුර. ඒ සිවුර දරද්දී සිහිනුවණින් කටයුතු කරනවා. බෝල් කියන්නේ පාත්‍රය සහ සංඝාටිය. සංඝාටි පත්ත චීවර ධාරණය කියලා කියන්නේ. who acts in full awareness when eating අනුභව කරද්දී සිහිනුවණින් කටයුතු කරනවා. drinking පානයන් ගනිද්දී consuming food කියන්නේ කෑම හපද්දී and tasting රස බලද්දී. who acts in full awareness when defecating and urinating defecating කියන්නේ වැසිකිලි භාවිතයේදී, urinating කියන්නේ කැසිකිලි භාවිතයේදී. who acts in full awareness when walking සක්මන් කරද්දී, standing හිටගෙන ඉඳිද්දී, sitting හිඳගෙන ඉඳිද්දී, falling asleep නින්දෙදී, waking up අවදි වෙද්දී, talking කතා කරද්දී and keeping silent නිහඬව ඉඳිද්දී. මේ සම්පජඤ්ඤය කියන එක පැහැදිලි වුණ නිසා මෙතනදී අපි තවත් විශේෂයෙන්ම තේරුම් ගන්න කියලා බ්‍රහ්මාලය හාමුදුරුවෝ මතක් කරා. මේ අටුවාව කියවල බැලුවහම කාරණා කිහිපයක් වැදගත් වෙනවා කියලා. 4 කාරණා. එකක් තමයි මේ සිහිනුවණින් කටයුතු කරනවා කියන එක. සිහිය තියෙනවා කියන එක. දෙවෙනි එක තමයි අරමුණ
නිවන අරමුණු කරගෙන මේ හැම කටයුත්තකම යෙදෙනවාද නැද්ද කියන සිහිය. සිහියෙන් ඉන්න එක වගේම මේ කටයුතු කරද්දී නිවන අරමුණු වෙලාමද මේ අතහැරීමේ නිවන අරමුණු කරගෙන අතහැරීමේ චේතනාවෙන් යුක්තවද කටයුතු කරන්නේ කියන සිහි නුවණ. තුන්වෙනි එක තමයි ගොදුරු ගෝචර භාවය. ගොදුරු පසුබිමක තමන් ඉන්නේ තමන්ටම ආරක්ෂාවක් තියෙන සුදුසු පසුබිමකද කියන ස්වභාවය. ඊළඟ එක තමයි අන්තිමට තියෙන්නේ මේ තමන් මෝහයෙන් තොරව non delusion මෝහයෙන් තොරව ඒ කටයුතු වල යෙදෙනවාද කියන බව. පළවෙනි එක සිහියෙන් කටයුතු කරන එක, දෙවෙනි එක නිවන අරමුණු කරගෙන, තුන්වෙනි එක තමන් ගොදුරු පරිසරයක සුදුසු පරිසරයක සුදුසු තැනක සිහිනුවණින් වාසය කරනවාද කියන බව. හතරවෙනි එක තමයි මෝහයෙන් තොරව මේ කටයුතු කරනවාද කියන බව. මේවා සාමාන්‍යයෙන් පැවිදි ජීවිතයේ කරන කටයුතු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕනේ හැම කටයුත්තකින්ම අපේ පැවිදි ජීවිතයම සම්පූර්ණ වෙන කටයුතුද මේ කරන්නේ කියන සිහියම අපිට තියෙන්න ඕනේ. පිණ්ඩපාතේ යනවනම් පිණ්ඩපාතේ යද්දී අපි නරක දිහාවට යන්නේ නැතුව හොඳ දිශාවට යන්න, භයානක අනුතුරු තියෙන දිශාවට යන්නේ නැතුව ආරක්ෂිත දිශාවට යන්න, මිත්‍යා දෘෂ්ටිකයන් ඉන්න දිශාවට යන්නේ නැතුව සම්‍යක් දෘෂ්ටික ඉන්න දිශාවට ගිහිල්ලා ඒ විදිහට අපේ ආරක්ෂාවත් සපයා ගන්න එකත් වැදගත් කියලා මේ සිහිනුවණින් එහෙමත් අපි හිතන්න ඕනේ කියලාත් සඳහන් වෙනවා බ්‍රහ්මාලේ හාමුදුරන්ගේ උපදේශ අනුව. ඊළඟට නිතරම අපේ භාවනා අරමුණ හිතේ තියාගෙන මේ කටයුතු කරනවා නම් හොඳයි කියලාත් අටුවාවේ සඳහන් වෙලා. නමුත් ඒ ගැන එච්චරම අදහසක් දෙන්න උන්වහන්සේට අපහසුයි කියලා කියනවා. මොකද හුස්ම රැල්ල දිහා භාවනා කරමින් හුස්ම රැල්ල අවබෝධයෙන් පිණ්ඩපාත ගියපු හාමුදුරු නමකට පාර වැරදිලා තියෙනවා. ඒ වගේ වෙන්න පුළුවන් හින්දා මේ ඒ ගැන එච්චරම ඒ කියන එක එච්චරම හරිද නැද්ද කියලා හිතා ගන්න අපහසුයි කියලා ඒ හාමුදුරුව මතක් කරා. ඉතින් භාවනා අරමුණේම ඉන්නවනම් ඉන්න පුළුවන් මෛත්‍රිය වගේ අරමුණක. නමුත් හැම කමටහනක්ම ඒ විදිහටම වඩන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ කියලා. විශේෂයෙන්ම ආනාපාන සතිය වඩමින් ඒ හාමුදුරුව බොහොම හොඳින් පිණ්ඩපාතේ ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ හාමුදුරුවන්ට පාර වැරදිලා තියෙනවා අන්තිමට. ඉතින් එහෙම වුණාම අපේ කරන කටයුත්ත හරියට කරගන්න බැරි වෙනවා. ඒ වගේ දෝෂවලට, ඒ වගේ අපහසුතාවලට අපිටපත් වෙන්න වෙනවා. අපි කරන දේ හරියට කරන එකයි මෙතන අදහස් වෙන්නේ. තවත් වැදගත් අදහසක් දුන්නා. අපි මේ එක කටයුත්තක් කරනකොට අනිත් සියල්ලෙම නිදහස් වෙලා මේ කටයුත්ත විතරයි කරන්න කියන හැඟීම හිතේ තියෙන එක. ඒ කියන්නේ අනිත් කටයුතු සියල්ලෙන්ම මම දැන් නිදහස්. මම දැන් කරන එකම දේ සිවුර පෙරවන එක විතරයි. කොච්චර නිදහසක්ද ඒක. අන්න එහෙම හිතන්න කියලා. අපි ගොඩක් වෙලාවට 10ක් 15ක් දේවල් හිතේ තියාගෙන ඉන්න ස්වභාවයක් තමයි අපේ තියෙන්නේ. සිහිනුවණින් ඉන්නකොට අර ඔක්කොම බැහැර කරලා මේ වෙලාවේ මේ කටයුත්ත කරන්නේ පුදුම නිදහසෙන් අනිත් හැම එකකින්ම වෙන් වෙලා කියන අදහසක් උන්වහන්සේ දුන්නා. ඒක හොඳ අදහසක් ඇත්තටම. ඉතින් ඒ විදිහට අපි හිතන්න ඕනේ. ගොඩක් වෙලාවට අර බිසි අයටයි මේ උපදේශ දෙන්නේ. බිසි කියලා කියන්නේ මේ කොයි වෙලේත් වැඩ කියන අයනේ. එහෙම අයට ගොඩක් වෙලාවට අපි සමහර වෙලාවට උදාහරණ විදියට කියනවලු ගොඩක් වැඩ අපිට දෙනකොට මට එක වැඩ එක වෙලාවකට කරන්න පුළුවන් කියලා. එහෙම කරනවා නම් කොච්චර හොඳයිද කියලා තමයි හාමුදුරුවෝ අහන්නේ. අපි හරියට එක දෙයක හරි විදියට යෙදෙනවා නම් ඒක හොඳයි කියලා. හැබැයි එතන තියෙන සිතිවිල්ල තමයි උන්වහන්සේ පැහැදිලි කරේ මේ අපි ඇවිදිනවා නම් ඇවිදිනවා කියලා හිතන එක නෙමෙයි. ඒ වෙලාවට අපි නිවන අරමුණු කරගෙන එතන සිහිය පිහිටුවාගෙන ඉන්නවද කියන ස්වභාවය. ඇවිදීමේ සිහිය තුල අනිකුත් හැම දෙයකින්ම වෙන් වෙලා නිහඬ මනසකින් යුක්තව ඉන්න එකයි එතනින් අදහස් වෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරා. ඉතින් ඒකටම අදාළව මේ මෙතන තියෙනවානේ මොකද්ද මේ සුත්තේ ජාගරිතේ කියන එකට අදාළව
මේ තියෙන්නේ falling asleep waking up කියන දෙක. මේකත් පැහැදිලි කළා කෙටියෙන්. මේ falling asleep කියන්නේ නින්දට වැටෙද්දි, waking up කියන්නේ අවදි වෙද්දි. එතකොට සුත්තේ කියලා කියන්නේ නින්ද තුල කියන අදහස. නින්ද තුල. එතකොට ජාගරිතය කියලා කියන්නේ අවදි වෙද්දි. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා නිදාගෙන ඉන්නකොට සිහියෙන් ඉන්න පුළුවන්ද කියලා. එහෙම නිසා මේතන අදහස් වෙන්නේ වැඩිපුරම මෙතන පරිවර්තනයේ ප්‍රශ්නයක් නිසා අපි හොඳටම අපේ තිබිය යුතු දේ තමයි පැහැදිලි අවබෝධයකින් නින්දට යනවද, පැහැදිලි අවබෝධයකින් යුක්තව අවදි වෙනවද කියන ස්වභාවය. ඔබට සැලකිල්ලක් තියෙනවා මේ කටයුත්ත කරනවා කියන එක ගැන. ඒ කියන්නේ හොඳ නින්දක් ලබා ගන්නවා කියන එක වැඩිපුරම. අපි බාගෙට නින්දක් නැතුව මේ නින්ද කියන එකත් අවශ්‍ය ප්‍රමාණයට හරියට ගන්නවා කියන එකත් මේ නින්ද පිළිබඳව සම්පජඤ්ඤය කියන එකට අදාළයි කියලා උන්වහන්සේ පැහැදිලි කරා. අවදි වෙන එකත් හරි වෙලාවට ඕනවට වැඩියක් නැතුව අඩු වෙනුත් නැතුව හරි වෙලාවට අවදි වෙනවා කියන සම්පජඤ්ඤය සිහිනුවන. එහෙමයි මේ සත්තමේ විභක්තියට අදාළව පැහැදිලි කරගත්තාම මේකෙන් කියවෙන්නේ කියලා උන්වහන්සේ පැහැදිලි කරේ මේ ලොකටිව් කේස් කියලා. සත්තමේ විභක්තිය. එතකොට දෙයක් කිරීමේදී ඒ පිළිබඳව උපරිම ඒකට තියෙන අවධානය හරි නින්දක් හරි ප්‍රමාණයට අරගෙන හරියට අවදි වෙනවාය කියන සිහිනුවනත් එතනදී වැදගත් කියලා උන්වහන්සේ එතනින් අදහස් කළා. ඒ වගේම මේ කටයුතු හැම එකක්ම කරද්දී ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන විදියටද කටයුතු කරන්නේ කියන සිහිනුවනත් වැදගත්ය කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඉතින් ওই ටික තමයි අද මේ සූත්‍රයට අදාළව පැහැදිලි වුණේ. අපි ඊළඟ සූත්‍රයට යමු. ඒ තමයි සබ්බාසව සූත්‍රය. සබ්බාසව කියන්නේ අපි දන්න සූත්‍රයක්. සබ්බ කියන්නේ සියලු කියන එක, all කියන එක, තේන්ස් කියන්නේ ආශ්‍රව, සියලු ආශ්‍රවයන් සම්බන්ධයෙන් කුමක්ද කළ යුත්තේ කියන මජ්ක්‍ධිම නිකායේ දෙවනි සූත්‍රය. බලමු ඒකෙනුත් උපුටා ගනිපු කොටසක් තියෙන්නේ. What taints bhikkhus should be abandoned by using. මොන ආශ්‍රවයන්ද මහණෙනි භාවිත කිරීමෙන් බැහැර කළ යුත්තේ. Here මෙහිදී a bhikkhu භික්ෂුවක් reflecting wisely මනා සිහිනුවණින් මෙනෙහි කිරීමෙන් uses the robe සිවුර භාවිත කරනවා only for protecting from cold සීතලෙන් වළකින්නට, for protecting from heat උණුසුමින් වළකින්නට, for protection from contact with gadflies නිලමැස්සන් ආදී මැස්සන්ගෙන් ආරක්ෂා වන්නට, mosquitoes මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නට, wind සුළඟින් ආරක්ෂා වන්නට, the sun හිරුවෙලියෙන් ආරක්ෂා වන්නට, and creeping things සර්පයන් ආදී සත්වයන්ගෙන් ඇදී යන සත්වයන්ගෙන් ආරක්ෂා වන්නට, and only for the purpose of concealing the private parts තමන්ගේ වැසිය යුතු තන් වසා ගන්න අරමුණින් මේ සිවුර භාවිත කරනවා. එතකොට මේ දස්සන, සංවරා, පටිසේවනා, පරිවර්ජනා, භාවනා, විනෝදනා ඔන්න ඔය ටිකනේ සබ්බාසව සූත්‍රයේ අපේ කෙලෙස් නැති කරන්න දීලා තියෙන ක්‍රම. එතකොට මෙතන තියෙන්නේ මොකද්ද? දස්සනා නෙමෙයි, සංවරා නෙමෙයි, පරිවර්ජනා, පටිසේවනා කියන එක, ඇසුරු කිරීම කියන එක. හොඳින් ඒ දේවල් හරියට ඇසුරු කිරීම කියන එක. ඒකයි මෙතන තියෙන්නේ පටිසේවනා කියන එක. reflecting wisely සිහිනුවණින් මෙනෙහි කරමින් he uses alms food දානය භාවිත කරනවා neither for amusement nor for intoxication. මේ ඔය නේව දවාය න මදාය කියන්නේ තමන්ගේ තියෙන විනෝදය පිණිසවත් මදය පිණිසවත් නෙමෙයි. no for the sake of physical beauty ශාරීරික ලස්සන පිණිසත් නෙමෙයි, and attractiveness තමන් ආකර්ෂණය කිරීමේ අදහසිනුත් නෙමෙයි.
but only for the endurance and continuance of this body. මේ ශරීරය පවත්වා ගැනීමට සහ දරා ගැනීමේ හැකියාව වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් තමයි මේ ආහාර ගන්නෙ. For ending discomfort, අපහසුතාවය දුරු කරන්නට, and for assisting the holy life, තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතයට උපකාරී වෙන්නටයි ආහාර ගන්නෙ. Considering, මෙහෙම හිතනවා, thus I shall terminate, මම අවසන් කරනවා old feelings without arousing new feelings. අලුත් දැනීම්, අලුත් වේදනාවන්, අලුත් විඳීම් ඇති වෙන්නට නොදී බඩගින්න සම්බන්ධයෙන් තිබුණු වේදනාවන් බැහැර කරන්නට අරමුණින් තමයි ආහාර ගන්නෙ. And I shall be healthy and blameless and shall live in comfort. මම සෞඛ්‍යමත්ව වාසය කරනවා කියන අදහසිනුත් blameless චෝදනාවන්ගෙන් තොරව පහසු විහරණයෙන් වාසය කරනවා කියන අදහසත් තියෙනවා. blameless කියන එකට එතන නැතර වෙලා බ්‍රහ්මාලය හාමුදුරුවෝ මතක් කළේ මේ අනිත් අය බනිනවා කියලාම හිතලා නෙමෙයි අපිට බැනීමක් එන්නේ නැති වෙන චර්යාව අපි දියුණු කරගන්නේ කොහොමද? අන්නේ චර්යාව තුළ හිඳීමමයි මෙතන අවශ්‍ය වෙන්නේ කියලා. අනිත් අය බැන්නද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. නමුත් අවශ්‍ය දේ තමයි අපේ චර්යාව අපිටම තේරෙනවා නම් හොඳ චර්යාවක් කියලා. කාගෙමත් ගර්හාවකටපත් නොවන හැදියාවක් සංවරයක් කියලා ආහාර ගැනීමේදී පවා අපි එහෙම හිතලයි ආහාර ගන්න ඕනේ සිහිනුවණින්. ඊළඟ තමයි reflecting wisely. සිහිනුවණින් දකිමින් he uses the resting place. තමන්ගේ වාසස්ථානය කුටිය භාවිත කරනවා only for protection from cold. සීතලෙන් වළකින්නට, for protection from heat. උණුසුමින් වළකින්නට, for protection from contact with gadflies. මැස්සන්ගෙන් බේරෙන්නට, mosquitoes මදුරුවන්ගෙන් බේරෙන්නට, බෝ වෙන්නට නෙමෙයි. wind සුළඟින් ආරක්ෂා වෙන්නට, the sun ඉරේලියෙන් ආරක්ෂා වෙන්නට, and creeping things ඇදෙන සත්වයන්ගෙන් බේරෙන්නට, and only for the purpose of warding off the perils of climate. මේ කාලගුණයේ තියෙන වෙනස් වීම වලින් ආරක්ෂා වෙන්නට, and for enjoying retreat. තමන්ගේ පුහුණුව තුළ විනෝද වීමට, තමන් පුහුණුව තුළ සතුටටපත් වීමට. මේක ඉන්නෙත් අපි රිට්‍රීට් එකකනේ තමන්ගේ පුහුණුව තුළ. එයට උපකාරී වෙන්නට තමයි තමන්ගේ වාසස්ථානය භාවිත කරන්නේ. අන්න එච්චරයි, එතනට ඇලීමක් අවශ්‍ය නැහැ. ඒ අදහසයි මෙතන තියෙන්නේ කියලා අපි අදහස් කරගනිමු. කලින් එකට අදාළව මේ කෑම ගැනීමට අදාළව බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා මේ මොඩරේට් ඊටින් කියන එක. ඕනවට වැඩි වළඳන්නෙත් නැහැ, ඕනවට වඩා අඩුවෙන් වළඳන්නෙත් නැහැ. කුසගින්නට පමණක් වළඳන එක හොඳටම මතක තියාගන්න කියලා උන්වහන්සේ මතක් කරා. මොකද සමහර වෙලාවට ඒක අමතක වෙන්න පුළුවන්. එතනදී අපි ලෙඩ වෙන හින්දා අපිට හරියට පුහුණුව පවත්වා ගන්න බැරි වෙනවා. මොකද හරි අමාරුයි. ගොඩාක් ආහාර ගත්තාම, අඩුවෙන් ආහාර ගත්තමත් හරි අමාරුයි. ඒ නිසා ඊළඟට බලමු reflecting wisely. සිහිනුවණින් මෙනෙහි කරමින් he uses the medicinal requisites. මේ ගිලන්පස හරියට භාවිත කරනවා. ලෙඩ නොවි ශරීරය පවත්වා ගන්න තියෙන ගිලන්පස නිවැරදිව භාවිත කරනවා only for protection from arisen afflicting feelings. හටගනිපු පීඩාකාරී සිතිවිලි වලින් ආරක්ෂා වීමටයි ගිලන්පස ගන්නෙ. and for the benefit of good health. හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීමේ අරමුණින් ගිලන්පස ගන්නවා. ඊළඟට while taints කිසියම් ආබාධයක් නැති වෙන්න පුළුවන්, vexation බාධකයක් නැති වෙන්න පුළුවන්, and fever උණ වගේ රෝග ඇති වෙන්න පුළුවන්, might arise ඇති වෙන්න පුළුවන් in one who does not use the requisites thus. මෙන්න මෙහෙම හිතලා ඒ ගිලන්පස පිරිකර ආදී භාවිත නොකරන කෙනාට there are no taints, vexation or fever in one who uses them thus. හරියට භාවිත කරන කෙනාට බාධක, අවහිර,
උණ ආදිය ඇති වෙන්නේ නැහැ. These are called the taints that should be abandoned by using. මේවට තමයි භාවිතයෙන් බැහැර කරන්නට තියෙන ක්ලේශ කියලා කියන්නේ. ඔය බඩගින්නේදී සීත සුළං ඇතිවීමේදී ඒ වගේ බාහිරින් බලපාන දේවල් ඇතුළතින් ඇතිවෙන බඩගින්නට අදාළ වේදනාවල්, ලෙඩ රෝග වලට අදාළ වේදනාවල් ඒවා සිහිනුවණින් ඒ අරමුණ වෙනුවෙන් විතරක් භාවිත කරනවා. ඊට වඩා හෝ අඩුවෙන් හෝ භාවිත කරලා පුහුණුව අසාර්ථක කරගන්නේ නැහැ. ඒකයි අදහස් වෙන්නේ. What taints bhikkhus? මොනවද මහණෙනි ක්ලේශයන් should be abandoned by enduring. දරා ගැනීමෙන් අධිවාසනා ඉවසීමෙන් බැහැර කරන්නට තියෙන ක්ලේශයන් මොනවද? Here a bhikkhu මෙහිදී භික්ෂුවක් reflecting wisely සිහිනුවණින් මෙනෙහි කිරීමෙන් bears cold and heat සීතල දරා ගන්නවා උණුසුම දරා ගන්නවා. කියන්නේ බණ්ඩාරවෙල සීතල ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මම කිව්ව එකක්. hunger බඩගින්න දරා ගන්නවා and thirst කියන්නේ මේ පිපාසය දරා ගන්නවා and contact with gadflies මැසි මදුරුවන් දරා ගන්නවා mosquitoes මදුරුවන් wind සුළඟ the sun ඉර and creeping things ඇදී යන සත්වයන් ආදීන් එන පීඩාවන් දරා ගන්නවා. he endures ill spoken බලන්න තව ටිකක් හොඳයි මෙතන තියෙනවා. වැරදියට කතා කරා නම් කවුරු හරි එයත් දරා ගන්නවා. unwelcome words තමන් unwelcome තමන් බාර ගන්න අකමැති වචන තියෙන්නේ ඒවත් දරා ගන්නවා. and arise bodily feelings that are painful වේදනාකාරී ශාරීරික වේදනාවල් දරා ගන්නවා. racking තමන්ගේ කය විදාගෙන යන sharp තියුණු piercing කය ඔස්සේ යන වේදනාවල් දරා ගන්නවා. disagreeable අකමැති distressing මනස වෙහෙස කරවන and menacing to life ජීවිතයට බාධා වෙන සුළු ඒ වේදනාවල් සියල්ලමත් ඉවසා දරා ගන්නවා. while taints vexation and fever might arise in one who does not endure such things. එහෙම නැති වුණොත් ඒ කෙනා තුල ක්ලේශයන් අවහිර බාධාවන් උණ ආදිය ඇති වෙන්න පුළුවන්. ඒවා දරා නොගෙන ඉන්න අයට there are no taints vexation or fever ක්ලේශයන් බාධකයන් හෝ උණ ඇති වෙන්නේ නැහැ ඒවා දරාගෙන ඉන්න කෙනාට. these are called the taints that should be abandoned by enduring. මේවට කියන්නේ ඉවසීමෙන් බැහැර කරන්නට තියෙන ක්ලේශයන් කියලා. බලන්න ආශ්‍රව තියෙනවා ඒ විදිහට ඉවසීමෙන් බැහැර කරන්නට තියෙන. ඊළඟ එක තමයි මේ පරිවර්ජන නැවිනෝදන බැහැර කිරීමෙන් බැහැර කරන්නට තියෙන ක්ලේශයන්. what taints bhikkhus කුමන ආශ්‍රවයන්ද මහණෙනි should be abandoned by avoiding දුරු කිරීමෙන් බැහැර කරන්න තියෙන්නේ මොනවද? here a bhikkhu මෙහිදී භික්ෂුවක් reflecting wisely සිහිනුවණින් මෙනෙහි කිරීමෙන් avoids a wild elephant මේ මොනාලි කියලාද අපි කියන්නේ මේ වල්ලලි ඉන්න පළාත් වලට යන්නේ නැහැ. සිහිනුවණින් ඒ පළාත් වලක්වා ගන්නවා. ඇත්තටම මේ බ්‍රහ්මාලි හාමුදුරුව මතක් කරා භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම ඒ විදිහේ පළාත් වල ඉඳලා ඒ ප්‍රහාරයට ලක් වෙලා අපවත් වෙන්න සිද්ධ වුණා කියලා. ඔය වනවාසී රාහුල හාමුදුරුවෝ වහන්සේ නම් මතක් කරේ නෑ. ඒ වනවාසී රාහුල හාමුදුරුවෝ අපවත් උනේ නෑ. වල්ලලි ප්‍රහාරයකට ලක් වෙලා දවස් දෙකක් එකතැනම ඉඳලා තියෙනවා. මිනිස්සෙක් ඇවිල්ලා බේරගෙන ස්පිරිතාලයකට එක්ක යනකම්. ඉතින් ඒ වගේ අනතුරු වෙන්න පුළුවන් වනාන්තරවල ඉන්නකොට බොහොම කල්පනාවෙන් ඒබඳු පළාත් වළක්වා ගන්න කියලා ඒකත් ක්ලේශයන් නැති කරගන්න උදව් වෙනවා කියලා මේ සූත්‍රයේ තියෙනවනේ ඒ විදිහටම කරන්න කියලා වගේ උපදේශයක් බ්‍රහ්මාලි හාමුදුරු ලබා දුන්නා. ඉතින් අපි දැන් අද කාලේ ඒ සත්වයන් බොහෝ දුරට ආහාර නැති නිසා වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒ නිසා එයා කේන්තියෙන් ඉන්නේ. අපි දැක්කහම සමහර විට අපිත් නිසා තමයි කන්න නැත්තේ කියලා සත්වයන්ට හිතෙන්න ඉඩ තියෙනවා.
ඉතින් එහෙම ගොදුරු වලට සමහර භික්ෂුන් වහන්සේලා පත් වෙලා තියෙනවා. ඉතින් ඒ කතන්දර වලට යන්න වෙලාව නෙමෙයි. නමුත් ඒ වගේ උපද්‍රව වෙන්න පුළුවන්. ඒ වයින් වලකින්න කියලායි බ්‍රහ්මාලි හාමුදුරුව මතක් කළේ. A wild horse ඒ වගේම ඉන්නවා වල් අශ්වයන්, a wild bull ඒ වගේම මීහරක්, ගොන්නු වගේ සතුන් ඉන්න පුළුවන්. a wild dog කැලෑ වැදිලා ඉන්න සුනකයන්, a snake සර්පයන්ගෙන් වළකින්න ඕන, a stump සමහරලාට කණුවල ගිහිල්ලා හැප්පෙන්න පුළුවන්. ඒවයින්ුත් වළකින්න ඕන. a bramble patch කටු ඇඹිල්ල වගේ ඔය කටුපඳුරු තියෙන තැන් වලින් වළකින්න ඕනේ. a chasm ඒ වගේම විවරයක් තියෙනවා නම් පොළොව විවර වෙලා තියෙන තැන් වල අපි ගිහිල්ලා වැටෙන්න පුළුවන්. ඒවයින් වළකින්න ඕන. a cliff කඳු ප්‍රපාත වලින් වළකින්න ඕනේ. a cesspit basically වලවල් වලින්. a sewer කසල කාණු වලින් වළකින්න ඕනේ. ඔන්නෝවත් ඇතම් ක්ලේශ ඇති වෙනවා ඔයගේ වැටුනහම ඒව වළක්වන්න තමයි මේ මෙහිම පුහුණු වෙන්න කියලා තියෙන්නේ. බලන්න ඒකත් වැදගත්. reflecting wisely සිහිනුවණින් මෙනෙහි කිරීමෙන් he avoids sitting on unsuitable seats නුසුදුසු අසුන් වල හිඳ ගැනීමෙන් වළකිනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා බ්‍රහ්මාලයන්ට ප්‍රශ්න කළා. එහෙම කියලා තියෙන හේතුව තමයි අපිට නුසුදුසු ආසනවල ඉඳගත්තාම මාන්නයක් උපදිනවා අපේ හිතේ. අපි දැන් ලොකු කෙනෙක්, බලවත් කෙනෙක් කියලා. ඒක වළක්වන්න තමයි මේ නුසුදුසු ආසනවල ඉඳ ගන්න එපා කියලා තියෙන්නේ. wandering to unsuitable resorts නුසුදුසු ස්ථානවලට, නිවහනවල වලට අපි අනේක වළකින්න ඕනේ. and associating with bad friends නරක යහළුවන් ඇසුරු කරන කෙනුත් අපි බැහැර වෙන්න ඕනේ. since if he were to do so හැබැයි නරක යහළුවන් ඇසුරු කිරීමට යෙදුණොතින් wise companions in the holy life තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතයේ එකට වාසය කරන සද්දි විහාරික භික්ෂුන් වහන්සේලා might suspect අවිශ්වාස කරයි, සැක කරයි him of evil conduct නරක චර්යාවේ යෙදුන කියලා තමන් නරක ගොඩට වැටුනොත් මෙයත් නරක කෙනෙක් කියලා හිතයි කියලා මතක් කළා. ඉතින් ඇත්තටම එතනදී තුන්වහන්සේ මතක් කළේ නරක දෙයින් වැළකීම මිසක් අන් අයගේ චෝදනාවෙන් වැළකීමට වඩා නරක දෙයින් වැළකීම අවශ්‍ය වෙන්නේ කියලා මතක් කරා. While taints, vexation and fever might arise in one who does not avoid these things. මේවා වළක්වන්න නැති කෙනාට ක්ලේශයන් ඇති වෙන්න පුළුවන්, අවහිර බාධාවන් වෙනත් උණ බාධාවන් ඇති වෙන්න පුළුවන්. There are no taints, vexation and fever in one who avoids them. ඒවා වළක්වන කෙනා තුල ක්ලේශයන්, බාධාවන් උණ ඇතිවන්නේ නැහැ. These are called the taints that should be abandoned by avoiding. මේ තමයි බහැර කිරීමෙන් වළක්වන්නට තියෙන ක්ලේශයන්. avoiding කියන්නේ දුරු කිරීමෙන් වළක්වන්නට තියෙන ක්ලේශයන්. ඊළඟට සාකච්ඡා කරේ සම්මා සති කියන අංගය. ඔය මුල් ටිකේම තියෙන සිහිනුවණින් බැහැර කරන්නට තියෙන දේවල්. සම්මා සති කියන එක ටිකක් වැඩියෙන් සාකච්ඡා කරා. එතනින් පස්සේ තියෙන සතිපට්ඨාන සූත්‍රය ඒක පසුවට සාකච්ඡා කරන්න ඉතිරි කරා. අපි සම්මා සතියට අදාළව සාකච්ඡා කරපු කරුණු ටික මග්ග සංයුක්තයට අදාළව අපි තේරුම් ගනිමු. මේ තියෙන්නේ සංයුත්ත නිකාය 45:8 මග්ග සංයුක්තය. And what bhikkhus is right mindfulness? මහණෙනි කුමක්ද නිවැරදි සිහිය සම්මා සති කියලා කියන්නේ? Here bhikkhus මෙහිදී මහණෙනි a bhikkhu භික්ෂුවක් dwells contemplating the body in the body කය තුල කය අනුව දකිමින් වාසය කරනවා. එතනදී පැහැදිලි කරා contemplating කියලා කියන්නේ අනුපස්සනා කියන එක. අනුපස්සනා කියලා කියන්නේ අනුව
සිහිපත් කරනවා කියන එක. ඒක දිහා අවධානය යොමු කරන්න කියලා කිව්වා. seeing along with කියන එක. seeing along with කියලා කියන එකයි මේ අනුපස්සනා කියලා කියන්නේ. අනුව ඒ ඇතිවන ආකාරයට දකින්නවා කියන එක. කය අනුව දැකීම කියන එකේදී උන්වහන්සේ අදහස් කරා උදාහරණයක් විදියට breath body එක. හුස්ම කය කියන එක ගැනත් අපිට අවබෝධයක් ඇති කරගන්න කියලා. හුස්ම කය කියලා කියන්නේ හේතුව තමයි මේ කය කියලා කියන්නේ එකතුවක් කියන එක. නොයෙකුත් දේවල් වල සංසිද්ධීන් වල එකතුවකට කයක් කියලා අපි කියනවා. ඉතින් හුස්ම රැල්ල නොයෙකුත් දේවලින් සකස් වී තියෙනවා නම් ඒකට හුස්ම කය කියලා අපිට කියන්න පුළුවන්. අන්නේ විදිහටයි මේ හුස්ම කය තේරුම් ගන්න ඕනේ. ඔය ඇග්‍රීගේට් කියන එක. ඇග්‍රීගේට් කියලා කියන්නේ ස්කන්ධ කියන එකනේ. ස්කන්ධ කියලාත් කියනවා කයට. එතකොට එකතුවක් තියෙන ඕනම දෙයකට අපිට කයක් කියලා කියන්න පුළුවන්. පංචස්කන්ධ කියලා කියන්නේ 5 ඇග්‍රීගේට් කියලානේ. ඒකට සංසිද්ධීන් වල එකතුවකට තමයි එහෙම කියන්නේ. යම්කිසි එකතුවක් කියන රූපය හැදෙනවා නම් ඒකට කය කියලා කියන්න පුළුවන්. හුස්ම කයටත් එහෙම කියන්න පුළුවන් කියලා. හුස්ම කය කියන්නේ හේතුව ගොඩක් හුස්ම එකතු වෙලා හැදෙන නිසා හුස්ම කය කියලා කියන්න පුළුවන් කියලා බ්‍රහ්මවැලි හඳුරු මතක් කරා. පැහැදිලි කරා. ඊළඟට කායानुපස්සන වඩනවා. කායानुපස්සී විහෙරති කියන එකනේ මේ තියෙන්නේ. විහෙරති ආතාපි ardent sampajano clearly comprehending satima sihiyen having removed covetousness and displeasure in regard to the world. Loke abijja domanassan දෙකෙන් වලකින එකයි කියන්නේ. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මම ඕක පැහැදිලි කරන්නම් බ්‍රහ්මාලි හඳුරු කියපු විදියට. ardent කියලා කියන්නේ විරිය. වීරයට තාම ආසන්න අපි වීරය අපිට දැනෙනවා. සම්පූර්ණ වීරය නෙමෙයි මේ සිහිය පිහිටවන්නට ප්‍රමාණවත් වූ වීරයක් අපිට තියෙනවා කියන එක ardent කියලා. ආතාපි කියන එකට මෙතන ඇත්තටම අදහස් වෙන්නේ කෙලස් තවන වීරය. කෙලස් තවනවා කියන අදහසින් ඇති කරගන්න වීරය ardent කියලා. ඔය දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ මුලින්ම. එතකොට දෙවෙනි එක තමයි සම්පජානෝ කියන එක. එතනදී clearly comprehending කියන එක. මනා සිහිනුවණින් දැකීම කියන එකයි එතනින් අදහස් වෙන්නේ. එතනින්ත් අදහස් වෙන්නේ නිවැරදි දිශාවටද තමන්ගේ පුහුණුව යන්නේ කියලා දකිමින් පුහුණු වෙන එක. සම්පජානෝ කියන්නේ දැන ගැනීම. ජානාති එතකොට පජානාති හොඳින් දැන ගැනීම. සම්පජානාති කියන්නේ සිහිනුවණින් හොඳින්ම දැන ගැනීම, වඩා හොඳින් දැන ගැනීම. අන්න එහෙමයි තේරුම් ගන්න මේක. ඒක මම පැහැදිලි කරේ බ්‍රහ්මාලි හාමුදුරුවෝ නොකියපු දෙයක්. නමුත් ඒ සම්පජානාති කියන්නේ වඩා හොඳින්ම අවධානයෙන් නිවැරදි දිශාවට පුහුණුව පවතිනවාද කියන සිහියෙන් දැන ගැනීම කියන එක. ඊළඟ එක තමයි සිහිය කියන එක. මේක ඊටාම සිත අලවන සුළු කාරණාවක් මෙතන තියෙන්නේ. සිහිය පිහිටවන්නට කලින් අපිට සිහිය තියෙන්න ඕන කියන අදහසයි මෙතනින් අදහස් වෙන්නේ. සතිමා කියන එක. සතිමා කියලා කියන්නේ සිහියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා කියන එක. මයින්ඩ්ෆුල් කෙනෙක් බවට පත් වෙනවා කියන එක. මොකද මේක මුලින්ම දීලා තියෙන්නේ සම්මා සතිය යටතේ, නිවැරදි සිහිය යටතේ මෙහෙම දෙන්න හේතුව සිහිය තිබුණොත් තමයි අපිට අපේ සියුම් ක්ලේශයන් දකින්න පුළුවන් වෙන්නේ. මොකද සිහියෙන් පස්සේ පෙළගස්සලා තියෙන්නේ මොකද්ද? අභිජ්ජාවත් දෝමනස්සයත් කියන එක. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභයට, දෝමනස්ස කියලා කියන්නේ නොසතුටට. ඒ කියන්නේ තණ්හාවත් ගැටීමත් කියන දෙක. ආශාවත් ද්වේෂයත් කියන දෙක. ඉතින් එහෙම ගත්තාම අපිට පැහැදිලි වෙනවා මොකක් ගැනද තියෙන්නේ මේ සිහිය ඇති කරගන්න ඕනේ. තමන්ගේ තියෙන හරි දිශාවට යනවාද ප්‍රතික්‍රියා නොකර හරියට තමන් රියැක්ට් කරන්නේ නැතුව හරි කවුරු හරි බැන්නොත්
එතන සිහිය උපදවා ගන්නවා නැවත මුවින් වචනයක් නොබිදින්නට. අන්න එහෙමයි සිහිය උපදවාගන්නේ. ඒ වගේම සිහිය උපදවාගෙන සිහිය පිහිටුවනවා මේ සියුම් වූ හෝ ක්ලේශයක් හිතේ ඇති නොවන ආකාරයට ද්වේෂය හෝ ආශාව නොවැඩෙන විදියට. මොකක් සම්බන්ධයෙන්ද? in regard to the world. ලෝකේ තමන් තුල ලෝකයේ ගැන තියෙන ආශාවක් ඇති නොවන විදියට. ඊළඟ එක තමයි he dwells contemplating feelings in feelings. වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳීම් අනුව මෙනෙහි කරමින් වාසය කරනවා. ardent කෙලස්තවන වීරයෙන් යුක්තව, clearly comprehending මනා සිහිනුවණින් යුක්තව, mindful සිහිය ඇතිව, having removed covetousness and displeasure in regard to the world. ලෝකයේ සම්බන්ධයෙන් තමා තුළ ලෝකයේ සම්බන්ධයෙන් තියෙන අභිජ්ජාවත් දෝමනසයත් දුරු කරමින්. ඊළඟ එක තමයි he dwells contemplating mind in mind. මනසේ තියෙන අවස්ථාවන් දකිමින් අනුව දකිමින් වාසය කරනවා. මනසේ තියෙන නොයෙකුත් තත්වයන් රාගසිත, ද්වේෂසිත ආදී වශයෙන්. ඒ තුන්වෙනි සිහිය පිහිටුවන ක්‍රමය, තුන්වෙනි සතිපට්ඨානය. එතනදිත් ardent කෙලස්තවන වීරය තියෙනවා, clearly comprehending මනස සිහිනුවණින් ඉන්නවා, mindful සිහිය පවත්වාගත් කෙනෙක් බවට පත් වෙනවා, having removed covetousness and displeasure in regard to the world. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තමා තුල ලෝකය ගැන තියෙන දැඩි ලෝභයන්, ඒ වගේම ද්වේෂයන්, ගැටෙන ස්වභාවයන්, අමනාප ස්වභාවයන් වලින් වළකිනවා. එතකොට ඒ විදිහටයි චිත්තානුපස්සනාව වඩන්නේ. ඊළඟ එක තමයි ධම්මානුපස්සනාව. he dwells contemplating phenomena in phenomena. මේක ටිකක් තේරුම් ගන්න හිතන්න ඕනේ අපි. ඕනෑම සංසිද්ධියකට ෆිනොමෙනා කියලා කියන්න පුළුවන්. එතකොට සංසිද්ධියක් කියලා කියන්නේ කිසියම් ක්‍රියාවලියක්. උදාහරණයක් විදිහට නීවරණ කියන සංසිද්ධීන් පිළිබඳව තියෙන අවබෝධය, පංචස්කන්ධය පිළිබඳව තියෙන අවබෝධය, මේවා සියුම්ව අපි දකින්නට සිහියෙන් දැකීම තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ වගේම අජ්ජත්තික බාහිර ආයතන, ඒ වගේම ආර්ය සත්‍ය හතර, මේවා තමයි මේ ධම්මානුපස්සනාව යටතේ තියෙන්නේ. එතකොට අපි කෙලස්තාවන වීරයෙන් යුක්තව, මනස සිහිනුවණින් යුක්තව, සිහියෙන් යුක්තව, ඒ වගේම අභිජ්ජා දෝමනස්ස දෙකෙන් වැළකීලා තමා තුළ ලෝකයේ තුල, තමාගේ ලෝකයේ තුල දැඩි ලෝභයෙන්, දෝමනසෙන් වෙන් වෙලා ධම්මානුපස්සනාවේ ධර්මතා අනුව දකිමින් වාසය කිරීමත් කරනවා. ඉතින් මේ ධම්මානුපස්සනාව කියන එක පරිවර්තනයේට අපහසුම අනුපස්සනාවක් කියලා මතක් කරා. ඉතින් මේ විදියට සිහිය පිහිටුවන එකට තමයි නිවැරදි සිහිය, සම්මා සති කියලා කියන්නේ කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. This is called right mindfulness. මෙහෙම වැඩුවොත් තමයි නිවැරදි සිහිය කියලා කියන්නේ. එතකොට තවත් පැහැදිලි වුණා මේ සිහියට අපි සිහිය පිහිටුවීම සති උපට්ඨාන කියලායි තියෙන්නේ. උපට්ඨක කියලා කියන්නේ සහායකය කියන එක. එතකොට සිහියට සහාය වෙන ක්‍රම හතරක් තමයි මේ තියෙන්නේ. සිහිය ඇති කරගෙන ඒ සිහියට සහාය වෙමින් පවත්වන ක්‍රම. ඒ හින්දා මේ සිහිය පදනම් කරගෙන ව්‍යාප්ත කරනවට වඩා තියෙන සිහියට උදව් වෙනවා මෙන්න මේවා හරහා, මෙන්න මේ හරි දේවල් එයට එකතු කර ඒ සිහියෙන්ම ඒ දේවල් විස්තරාර්ථව දැකීමේ සිහියක් තමයි මෙතනින් අදහස් වෙන්නේ කියලා මම තේරුම් ගන්න කියලා මෙතනදී පැහැදිලි කරා. මේක තේරුම් ගන්න කියලා four places to attend with mindfulness. සිහියෙන් සහාය වෙන්නට තියෙන තැන් හතරක් කියලා දකින්න කියලා මේ හතර දිහා. ඒ කියන්නේ සිහියෙන් මෙන්න මේ විදියට කය පිළිබඳවත්, වේදනා පිළිබඳවත්, චිත පිළිබඳවත්, ධර්මතා පිළිබඳවත් සිහිනුවණින්
පුහුණු වෙන්නට තියෙන සිහියෙන් දකින්නට තියෙන ස්ථාන 4ක් විදිහට දකින්න. සිහිය තියාගෙන මේවා වඩන්න ඕනේ කියලා තේරුම් ගන්න කියලා මතක් කරා. ඒ වගේම මේ ධම්මානුපස්සනාව කියන තැනත් සිහිය අදාළයි. මොකද නීවරණ ආදිය තවම යටපත් වෙලා නැහැ. කොයිතරම් පුහුණුව පවත්වාගෙන ආවත් ඒ නීවරණ යටපත් කරන්නේ ධම්මානුපස්සනාව කියන එක යටතේ. එතකොට ධම්මානුපස්සනාවේදී නීවරණ ඇති වෙන්නේ කොහොමද? පැවතුනේ කොහොමද? නැවත නීවරණ වලට එන්න ඉඩක් නොදෙන්නේ කොහොමද කියන සිහිය භාවිත කරලමයි ඒවා වළක්වා ගන්න කියලා තේරුම් ගන්න කියලා අපිට උපදෙස් ලැබුණා. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා පැහැදිලි කරා. එතකොට අපිට තියෙන්නේ සමාධියත් විපස්සනාවත් දෙකම වෙන් කරන්නේ නැතුව එකට දකිමින් මාර්ගයේ වඩන හැටි තේරුම් ගන්න කියලා. සමත විපස්සනා දෙකෙන්ම සමාධියයි වැඩෙන්නේ කියලා පැහැදිලි වුණා. ඉතින් මේ සති කියන එක පංචේන්ද්‍රිය වලත් මුලින් තියෙනවා. මොකද විරිය, සති, සමාධි ආදී වශයෙන් ඒ ඔක්කොම එකට යන්නේ. වීරයත්, සිහියත්, සමාධියත් කියන එක එකම පිළිවෙලට. ඒ වගේම සත්ත බොජ්ජංග ගත්තාම සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන එකේදී සිහිය කියන එකයි මුලටම තියෙන්නේ. සිහිය තමයි මුල් පදනම මේ පුහුණුව තුල. එය තේරුම් ගන්න කියලා පැහැදිලි කරා. දන්ත භූමි සූත්‍රයේදීත් සිහිය තමයි මුලින්ම තියෙන්නේ. ඊළඟටයි ධ්‍යාන සඳහන් වෙන්නේ කියලා සඳහන් කළා. සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරද්දී චීන ත්‍රිපිටකයටත් එක්ක ආසන්නව සංසන්දනය කරමින් බලන්න සංසන්දනාත්මකව අධ්‍යයනය කරන්න කැමතියි කියලා උන්වහන්සේ පැහැදිලි කරා. ඒකට හේතුව මේ උදාහරණයක් විදිහට සමහර කරුණු අතපසු වෙලා තියෙන්න පුළුවන් ත්‍රිපිටකයේ බොහෝ කාලයක් පවතිද්දී. උදාහරණයක් දුන්න උන්වහන්සේ චබ්බිසෝදන සූත්‍රයේ පිරිසිදු වීම ක්‍රම 5යි තියෙන්නේ අපිට තියෙන එකේ. නමුත් චීන ත්‍රිපිටකයේ ගත්තාම 6ක්ම සඳහන් වෙනවා. චා කියලා කියන්නේ 6ක් කියන එක. එතකොට එකක් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සතිපට්ඨාන සූත්‍රයත් සංසන්දනාත්මකව අධ්‍යයනය කරන්නේ මොකද්ද මුල් සූත්‍රය මුල් දේශනාව කියලා දැනගන්න. එයින් අපිට උපකාරයක් වෙයිද කියලා දැනගැනීමේ අදහසින් කියලා. ඉතින් මේ සූත්‍රයේ දිග සූත්‍රයක් නිසා උන්වහන්සේ ඒක පසුවට සාකච්ඡා කරන්නට ඉතිරි කරලා අද සවස දේශනය අවසන් කරා. නැවත සන්ධ්‍යාවේදී මුණ ගැහෙමු කියලා. එහෙනම් තෙරුවන් සරණයි.